හරි. ගෙදර වැඩ ටික බලමු homework දෙවෙනි ගානේ දැන් ඈ. ABC යන පවුල් තුන අතර සහනාධාර ලෙස වියලි ආහාර තොගයක් බෙදා දී ඇත්තේ. ඔයාලා දන්නවද මොනවද වියලි ආහාර කියලා කියන්නේ? ඈ? ඔව් සර්. ඔව් සර්. බලන්න උදාහරණයක් කියන්න. මොනවද වියලි ආහාර? දැන් ඔයාලගේ පවුල කවුද මේ ප්‍රියනෙත් හිටියා නම් දන්නවා. මොකද ප්‍රියනෙත් නිරෝධායනය වුණා එයාලා කලින්. එතකොට ඔන්න රජයෙන් හම්බ වෙනවා වියලි ආහාර. මොනවද වියලි ආහාර කියලා කියන්නේ? dry ration කියලා කියනවා අපි. මොනවද? ඇහුන්නේ නැහැ. මොනවද? වියලි ආහාර කියලා කියන්නේ කඩල හරි. කඩල පරිප්පු. ඔව් කල් තියා ගන්න පුළුවන් ආහාර. දැන් එළවලු ගෙනල්ලා ගොඩක් කල් තියාගත්ත හැකිද? සතියක් විතර යනකොට නරක වෙනව නේද? කුණු වෙනවනේ. බෑ. හැබැයි පරිප්පු ගෙනවොත් මාසයක් අවුරුද්දක් විතර තියෙන්න ඕනේ. අන්න එහෙම කල් තියා ගන්න පුළුවන් කෑම ಜಾති වලට කියන මොනවා කියලාද? වියලි ආහාර. නේද? නූඩල්ස්, කඩල, පරිප්පු, මුං ඇට, පපඩම්. තේරෙනවද? මුං ඇට. ඔව් මුං ඇටත් හරි. සීනි. එතකොට ඔය කොරෝනා වලට පහුගිය කාලේ ආධාර හිමි බෙදද්දී ඕවා නේද බෙදුනේ? හාල්. අන්න ඒවා තමයි ඔය කියන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න ABC කියලා තුන් දෙනෙක් බෙදුවලු. එක් එක් පවුලට ලැබී ඇති වියලි ආහාර ප්‍රමාණය බෙදූ මුළු ආහාර ප්‍රමාණයෙන් භාගයක් ලෙස ලියන්න. නේද? fraction of the whole stock. මේක මෙත්නි කරලා තිබ්බා හොඳටම. හරියටම හරි. මට මතක හැටියට. උත්තර කියමු බලන්න. A ට කීයද? ඉස්සල්ලා එකතු කරගෙන ඉන්න. 4යි 5යි 9යි 3යි 12යි. එහෙනම් A ට කීයද? 4යි. නෑ උත්තරේ කියන්න කොහොමද? fraction එකක් විදිහට කියන්න ඕනේ. භාගයක් විදිහට කියන්න ඕනේ. 12න් 4. හොඳයි. B ට 12න් 5. හොඳයි. C ට 12න් 3. හරි. දැන් මොකද කරන්න ඕනේ? ඔයත් එක්කලාම රතු පෑනක් අරගෙන මොකද කරන්නේ? පුංචිවට හරි දාගත්තට කමක් නැහැ. හරි. ඔව් හරි දාගන්න වැරදි තියෙනවා නම් හදාගත්තත් කමක් නැහැ. රතු පෑනෙන් හැබැයි හදන්නේ. හරි. ඊළඟට අහනවා A ට ලැබුණු ප්‍රමාණය B ට ලැබුණු ප්‍රමාණයෙන් කුමන භාගයක්ද? A ට ලැබුණු ප්‍රමාණය B ට ලැබුණු ආහාර ප්‍රමාණයෙන් කුමන භාගයක්ද? හරිද? අපි A ට ලැබුණු ප්‍රමාණය කියද්දී මතක තියාගන්න A වල අගය තමයි ඉස්සරලා ලියන්නේ. A වල අගය කීයද? 4යි. ඊළඟට ලියන්නේ B වල අගය. කීයද B වල අගය? 5යි. 5යි. ඔව් දැන් ඕන් අහගන්නකො මේ ඒ ක්‍රමයට සිංහල මීඩියම් ළමයිට ගන්න ලේසි. ඇයි ඒ? සිංහල වලදී ඉස්සරහයි කියන කෙනයි පිටිපස්සේ කියන කෙනයි එක වගේ. හැබැයි ඉංග්‍රීසි වලදී ওই දෙක මාරු වෙනවා. තේරුණාද? ඉංග්‍රීසි වලදී ඉස්සරහට එන්න ඕන කෙනා පිටිපස්සට යන්නේ. තේරුණාද? යටට එන්න ඕන කෙනා ඉස්සරහටයි එන්නේ. පැහැදිලිද? ඒකට උත්තරේ 4න් 5 නේද? මේක උත්තරය. මේ මට පොඩ්ඩක් චේතනා ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ප්‍රශ්න කියන්න දෙවෙනි ප්‍රශ්නේ. What fraction of the amount කියලා කියන්නේ? What fraction of the amount that B received is the amount that A received? Right. ඊළඟට අහනවා what fraction of the amount that C received? Also, හරි. C received is the amount of A. හරි. හරිද? right.
හරිද? right. ඊළඟට C වල අහන්නේ C පවුලට ලැබුණු ආහාර ප්‍රමාණයෙන් නේ ප්‍රමාණයෙන් කියලා කිව්වම C වල ගානේ යටට ලියන්න ඕනේ. එහෙනම් C වල ගාන එන්නේ යටට 3. හරිද? A වල ගාන උඩට. එහෙනම් 4. ඔන්න උත්තරේ. හරිද? What fraction of the amount that C received is the amount that A received? තේරුණාද? මෙන්න එහෙනම් තුන්වෙනි එකට උත්තරය. හරි. වැරදි නම් හදාගන්න. හරි සර්. තුන්වෙනි එක. හරි. දිවීමේ තරගයකදී අමාශි 70ක් දුවන විට ගයානි 40ක් දුවයි. අමාශි හා ගයානි දුර අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න. මං අමාශිට දානවා A අකුර. හරිද? ගයානිට දානවා G අකුර. හා. ඒතර අමාශි කීයද දුවන්නේ? 70යි. ගයානි දුවන්නේ 40යි. 40යි. ඒ කියන්නේ අමාශි කෙට්ටු ළමයෙක් වෙන්න ඇති. නේද? සඳසිකා වගේ ගයානි මහත ළමයෙක් වෙන්න ඇති කිත්මි වගේ නේ. බතල ළමයි. එහෙමද කිත්මි? හා. එන අනුපාතය ලිව්වා, රේෂියෝ එක ලිව්වා. මෙහෙම ලියලා තියෙන්න ඕනේ. හරිද? දැන් ඉතින් මෙහෙම A අකුරු G අකුරම දාන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා නම් ලියලා ඇති නේද? එහෙම ඇතිනේ කැමති විදිහකට කමන්නේ නැහැ. දැන් සරලම ආකාරයෙන් ලියන්න ඕනේ simplest form එකේ. කීයෙන්ද බෙදෙන්නේ? 10න් 10යි. හොඳ ළමයි. 4යි 4යි. හා. ඔය ටික ලියවිලා තියෙන්න ඕනේ. පළවෙනි එක. හරි සර්. හරි. ඊට පස්සේ ඉහත ලියූ අනුපාතයේ ඇසුරෙන් අමාශි මීටර් 1ක් දුවන විට ගයානි දුවන දුර භාගයක් ලෙස ලියන්න. හරිද? අමාශි මීටර් 1ක් දුවන විට. කිත්මි වාගේ තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. ඉහත ලියූ අනුපාතය ඇසුරින් අමාශි අමාශි එකක් දුවන විට ගායනි දුවන දුර භාගයක් ලෙස ලියන්න. මීටර් කියලා නැද්ද? තියෙනවා සර්. මීටර් මීටර් එකක් දුවන විට මීටර් එකක් දුවන විට ගායනි දුවන දුර භාගයක් ලෙස ලියන්න. හරි. ඒක මේ පොඩ්ඩක් ඉතුරු කරමු. මම ඒක තව පොඩ්ඩක් පාඩම ඉස්සරහට කියලා දීලා කරන්න නේ. ඒක ඔයාලට දැන් තියෙන දැනුමෙන් හදන්න බැරි වෙයි. සර්. තුන්වෙනි එකත් එහෙම. මම හතරවෙනි එකට උත්තරේ කියන්නම් ඈ. අමාශි දිව් දුර ප්‍රමාණය මුළු දුර ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. 110න් 70. ඒක හොඳයි. අන්න හරි. 110යි මුළු ගාන 70යි අමාශිගේ ගාන. ඒක හරි. ගයිනේ දිව් දුර ප්‍රමාණය මුළු දුර ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. 110ේ 40යි. ඔන්න ඒක හරි තියෙනවා දාගන්න මම 2යි 3යි කියලා දෙන්නම් පස්සේ ඈ.
හරිද? හරිනේ ලියාගත්ත නේද? ඔව් සර්. හරි. නිදන කාමරයේ වර්ගඵලය විසිට්ඨ කාමරයේ වර්ගඵලය. මොකද්ද විසිට්ඨ කාමරය කියලා කියන්නේ? විසිට් කරපු කාමරයක්ද? ඈ? සිටින් රූම් කියන්නේ? මොකද්ද සිටින් රූම් කියන්නේ? ඈ? සිටින් රූම් කියන්නේ මොකද්ද? සාලය. හ්ම්? සාලය. සාලය. ඔව් අපි සාලය කියලා කියන්නේ ඒකට තමයි ඈ. හරි. එහෙනම් නිදන කාමරයේ වර්ගඵලය හා විශිෂ්ට කාමරයේ වර්ගඵලය අතර අනුපාතය ලියන්න ඕනේ රේෂියෝ. හරිම ලේසි. මෙන්න මෙහෙමයි ලියන්නේ. 2 ලිව්වා 32ක් තිබ්බා 3 ලිව්වා. 3යි. හරිද ඒක? හරි. හරි නම් හරි දාගන්න. හරි. විසිට්ඨ කාමරයේ වර්ගඵලය නිදන කාමරයේ හරි සර්. කාමරයේ මුළු වර්ගඵලයෙන් කොච්චර භාගයක්ද? එහෙනම් මුළු ගාන කීයද? 2යි 3යි? 5යි. හයි. එතකොට විසිට්ඨ කාමරයට අයිති වෙන්නේ 2යි. 3යි. 2යි. 3යි නේද? විසිට්ඨ පොඩ්ඩයි විසිට්ඨ කාමරයේ නිදන 3යි sorry. හරි. විසිට්ඨ කාමරයේ වර්ගඵලය හා නිදන කාමරයේ වර්ග අතර වෙනස කීයද? විසිට්ඨ කාමරයට කාමරේ නිදන කාමරයට 2යි. වෙනස ඩිෆරන්ස් එක කීයද? කීයද? 1යි. 1යි. ඒක භාගයක් විදිහට ෆ්‍රැක්ෂන් එකක් විදිහට 5න් 1යි ඈ. 5යි. ඔව් 5න් ඒක ඔයාලට මෙහෙම හදන්නත් පුළුවන්. මෙහෙම හදුවත් හරි ඈ. 5න් 3 අඩු කිරීම ඔය විසිට්ඨ කාමරේනේ. 5න් 2. ඒ නිදන කාමරේනේ. එතකොට උත්තරේ එනවා 5ක. කොයි විදිහට හදුවත් හරි ඈ. හරි. හරි නේද? හරි සර්. හරි. එහෙනම් ලියන්න මාතෘකාව අද මාතෘකාව අනුපාතයකට අනුව බෙදා දැක්වීම. අනුපාතයකට අනුව බෙදා දැක්වීම. Dividing in a given ratio. අනුපාතයකට අනුව බෙදා දැක්වීම. Dividing in a given ratio. ලියාගත්තා සර්. හරි. 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 නෝට් එක ලියන්න ඈ. සටහන ලියන්න. හරි. ලියන්න. මුලින්ම first of all මොකද සර් ආයෙ කියන්නකෝ. මුලින්ම first of all සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. මුලින්ම සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. First of all represent as a fraction. First of all represent as a fraction. සම්පූර්ණ මුලින්ම සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න.
මුලින්ම සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. මොකක්ද ඉංග්‍රීසි මීඩියම් ළමයි ලිව්වේ? represent as a fraction. Fraction from whole value. From whole value. From whole value. Whole value කියලා කියන්නේ මුළු ප්‍රමාණය කියන එක. මොකද්ද සර්? From whole value. Whole value කියලා කියන්නේ මුළු ප්‍රමාණය කියන එක. From whole value. හරි ඊට පස්සේ ලියන්න ඊගා පේලියෙන් ඊගා පේලියෙන් then multiply that fraction, then multiply ඊට පස්සේ නෙමෙයි in අනතුරුව එම අගය in අනතුරුව එම අගය then multiply that fraction by the whole amount. By the whole amount. By the whole amount. By the whole amount. හරි සර් හරි. හරි. ලියන්න මම මෙන්න මේ පෙන්වන ගාන ලියන්න. මෙන්න මේක ලියන්න. මේ ABC කියලා තියෙන ගාන විතරක් ලියන්න. හරි. ඔයාලගේ තියෙන ගණනය කරමු කියලානේ ගණනය කරන්නේ ගණනය කරන්න කියලා ලියන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න මේක. හරි. ඔයාලා මේ let us කියන එක ලියන්න එපා ඉංග්‍රීසි මීඩියම් ළමයි ඈ. ඉංග්‍රීසි මීඩියම් ළමයි. හා සර්. let us කියන එක ලියන්න නැතුව calculate the how much each person received කියලා විතරක් ලියන්න ඈ. ඉංග්‍රීසි සිංහල මීඩියම් ළමයි කරමු කියලා ලියන්න එපා ඈ. හා ආගේ ගෙදර ළමයි නරින්නේ හූ කියන එක. ඉවර නම් කියන්න ඕනේ. ලියලා ඉවරයි සර්. හරි අනිත් අය ලියලා ඉවරයි සර්. හැමෝම ලියලා ඉවරද? නෑ සර් ඉවරයි සර්.
හරි කිත්මි දැන් නම් ලියලා ඉවර ඇති. ඉවරයිද? ඉවරයි. හරි බලා ගන්න. හරි දැන් මේ වගේ ගණන් හදනකොට මෙහිමයි හදන්නේ. අපි ටිකක් ඉඩ තියලා මේ කට්ටියගේ නම් ලියා ගන්නවා. කවුද කට්ටිය? A B A B C. ටිකක් ඉඩ තියලා ලියා ගන්න ඈ. හරි. දැන් මට එයාලගේ අනුපාතය කියන්න රේෂියෝ එක කියන්න. A 2යි B 3 B 3යි C 5යි. C 5යි. හරි. දැන් මුළු ගාන ටෝටල් එක කියන්න. 10යි. 10යි. එහෙනම් මෙයාගේ ෆ්‍රැක්ෂන් එක මෙයාගේ භාගය 10න් 2යි. මෙයාගේ 2යි. 10න් 3යි. 10න් 3යි. මෙයාගේ 10න් 5යි. 10න් 5යි. 10න් 5යි. ඔව් දැන් ඊළඟට මොනවද මේගොල්ලෝ කරනවා කියන්නේ? මොනවද කරනවා කියන්නේ? සල්ලි නේද? 2000ක් බෙදා ගන්නවා. 2000ක් බෙදා ගන්න. හරිද? 2000ක් බෙදා ගන්නවා. හරියට මේ ළමයි තුන් දෙනා වගේ තමයි. නේද? කවුරුද? චේතනයි සඳසිකයි චේතනයි සඳසිකයි මිත්මී වගේ නේද? ඈ දැන් ඉතින් අර බල්ලන්ට කුකුල් මස් ටිකක් ලැබුණා වගේ ඉතින් පොර කනවා ඇති බෙදා ගන්න. නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? ඈ නැද්ද චේතනා? චේතනා නෑ. හරි. එහෙනම් පළවෙනි නෝට් එක කියවන්න මම නෝට් එකට කියපුවද? කිත්මිත් කියන්න. A B and C are three people ඒ each. නෝට් එක ගුරු ළමයෝ. ඒ නෝට් එක නෙමෙයි ගාන. First of all, represent as a fraction from whole number. ප්‍රමාණයෙන් දක්වන්න. දැන් පේනවද සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් විදිහට දැක්වුවා කොහොම ටික? ඒක තේරුණාද පළවෙනි එක? ඔව් සර්. දැන් මොකද කරන්න කියලා තියෙන ඊගා පේලිය? Then multiply that fraction by the whole number amount. right. whole number amount කියලා කිව්වේ නෑ whole amount කියලා කිව්වේ. number කියන එක කපා ගන්න. කො කීත්මි කියවනවා? සර් මට ඉන්න අනතුරු විතරයිනේ දුන්නේ. ඊට පස්සේ දුන්නේ නැද්ද? ලියාගන්න නම් ඉන් අනතුරුව මුළු ප්‍රමාණයෙන් ගුණ කරන්න. ඉතින් හද්ද නැතු හිටියේ ළමයෝ. සර් ඉවරයි කියලා කිව්වනේ. කිව්වද? ඉවරයිද කියලා අහන්න ඇත්තේ. ඉන් අනතුරුව මුළු ප්‍රමාණයෙන් ගුණ කරන්න. දැන් මම ගුණ කරන හැටි තේරෙනවද ඔයාලට? මුළු ප්‍රමාණය කීයද? සල්ලි මුළු ගාන 2000යි. 2000යි. එහෙනම් මම 2000න් ගුණ කරනවා. දැන් ඉඩ තියාගෙන ලියා ගන්න කීපකට හේතුව තේරෙනවා. ඉඩ තිබ්බේ නැත්තම් මදි වෙනව නේද? ගුණ කරනවා. පැහැදිලිද? හරි. කොහොමද මේක ගුණ කරන්නේ? බිඳුවට බිඳුව කැපෙනවා. නේද? දැන් යට එකනේ තියෙන්නේ යට එක ගණන් ගන්න එපා. 200 ව දෙකක් කීයද? 400යි. 400යි. රුපියල් 400යි ඈ. ඉංග්‍රීසි මීඩියම් ළමයි RS කියලා දාන්න ඈ. බිඳුවට බිඳුව කැපෙනවා. හරි. ඊළඟට ඊළඟට 400යි. 3ව 200ක් කීයද?
600යි 600. 600යි. හරි. බිඳුවට බිඳුව කැපෙනවා. 5 200ක් 1000යි. තේරෙනවද ඒ ගණන් දහයි. වැඩි? ඔව්. ලියා ගන්න. ඔව්. ලියා ගන්න. හරි සර් ලියාගෙන ඉවරයි. සර් ලියලා ඉවරයි.
හරි. මාතෘකාව ලියාගත්තද? එල මේ ඔයාලා මොකක්ද ලියාගත්තේ? මම මේ මයික් එක ඕෆ් කරලා කතා කරනවා. මයික් එක ඕෆ් කරන් ඔච්චර වෙලා කතා කරලා. මොකද්ද දැන් කරලා තියෙන්නේ ඔයාලා? සර් දුන්න ගාන ලියාගත්තා. එච්චරද? අර ගාන ලියාගත්ත සර් දුන්න. ඕම මාතෘකාව කියවලා සෑහෙන දේවල් කිරුවා. හරි. එහෙනම් ටොපික් එකක් ලියාගන්න ඈ. ටොපික් එකක් ලියාගන්න ඔච්චර වෙලා මයික් එක වහගෙන කියවලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ මයික් එක වැහිලා තියෙනවා දැක්කම මට මැසේජ් එකක්වත් දාන්න ඕනේ. නැත්තම් කතා කරලා තියෙනවා රෝ මයික් එක වැහිලා කියලා. අනියම කතා කරන්න පුරුදු නැහැ. ඔයාලත් එහෙම කතා පුරුදු වෙනවනේ ඉස්කෝලේ යනකොට. රැස්වීමේ කතාවක් එහෙම තිබ්බහම සංසික තනියෙන් කතා කරනවද නේද? ඈ? හරි. කිත්මි නම් හීනෙන් කතා කරනවලු. අක්කා කියන්නේ? හරි. ලියන්න මාතෘකාව. ව්‍යාපාරයකට මුදල් යෙදීම investing money ව්‍යාපාරයේ මාතෘකාවක්ද? ඔව් ටොපික් එක මාතෘකාව ව්‍යාපාරයකට මුදල් යෙදීම හා ලාභය බෙදා ගැනීම ව්‍යාපාරයකට මුදල් යෙදීම හා ලාභය බෙදා ගැනීම හරිද? මුදල් බෙදීම හා මුදල් බෙදීම නෙමෙයි මුදල් යෙදීම ව්‍යාපාරයකට මුදල් යෙදීම හා ලාභය බෙදා ගැනීම investing money to a business investing money to a business investing money සර් ඔක ලියා ගන්න ඕන. නෑ මොකද ලියා ගන්න කිව්වේ නෑ. තව ටොපික් එක කියලා ඉවරත් නෑ. investing money to a business and divide in profit හරිද? හරි සර්. හරි. ලියන්න එහෙනම් දැන් මොකද්ද dividing? dividing profit and dividing profit හරිද? හරි සර්. හරි. හරි සර්. හරි සර්. invest කියන වචනේ කලින් අහලා තියෙනවද ඉංග්‍රීසි මීඩියම් ළමයි? invest කියන වචනේ කලින් අහලා තියෙනවද ඉංග්‍රීසි මීඩියම් ළමයි? නෑ සර්. ඔය invest කියන වචනේ සිංහල තේරුම තමයි ආයෝජනය කරනවා කියන එක. ඒක අහලා තියෙනවද? ඔව්. ආයෝජනය කරනවා කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතමු අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා මුලින්ම බිස්නස් එකක් පටන් ගන්නවා. අපි හිතමු දැන් කොරෝනා කාලේනේ. ඉස්කෝල ගුරුවරු ගන්නන්නෙත් නෑ ස්ට්‍රයික් නිසා. නේද? වැඩ වර්ජන. චේතනයි සදසිකයි මොකද කරන්නේ? ව්‍යාපාරයක් පටන් ගන්නවා පාරයිනේ බඩ ඉඟුරු තම්මා. හොඳයිද? ඈ චේතනා නැද්ද? සඳසිකා ඉන්නවද? ඉන්නවා සර්. හරි. ඔයයි චේතනයි බඩ ඉඟුරු තම්බන්න පටන් ගන්නවා ව්‍යාපාරය. හොඳයිද? අනේ මන්දා. අනේ මන්ද නෙමෙයි හොඳයි. හරි. බඩ ඉඟුරු තම්බන්න මොනවද උවමනා වෙන්නේ? දැන් දැකලා තියෙන පාරවල් අයිනේ බඩ ඉඟුරු තම්බන.
බඩයිරිඟු ඕනේ. ආ, වතුර ඕනේ. ඔව් ඉස්සරෝම බඩේගුරු ගේන්න අය ඕනේ. ලුණුත් ඕනේ. ඔව් ලුණු ඕනේ. වතුර නම් ඉතින් සල්ලි වලට ගන්න ඕනේ නැහැ නේ ලිඳකින් හරි කොහෙන් හරි ගත්ත හැකි. වතුර ඕනේ, ලුණු ඕනේ. තව බඩයිරිඟු බඩේගුරු ඕනේ. තව භාජන එව්වට ගන්න ඔව් භාජනය කියන්නේ මොකද්ද ගන්න භාජනය? ලොකු මුට්ටියක් වගේ. මුට්ටියක් ඕනේ. නේද? හරි. මුට්ටියක් ඕනේ. තව දැන් අය ලිපක් හදා ගන්න ගඩොල් ඕනේ. අලිකක් හදා ගන්න ගඩොල් ඕනේ. තව දර ඕනේ. දර ඕනේ. හා. එහෙනම් දැන් ඔය කියන ඒ වගේ ගොඩක් ಜಾති සල්ලි දීලා නේද ගන්න ඕනේ? ඔව්. එහෙනම් ඔන්න ඔය වැඩේ පටන් ගන්න ඔයාලට සල්ලි ඕන වෙනව නේද? මුලින්ම ඔව්. ඔව් බඩින් ඔව්. සල්ලි ඕන වෙනවා. මුට්ටියක් ගේන්න සල්ලි ඕන වෙනවා. දර ගන්න සමහර විට සල්ලි ඕන වෙනවා නේද? ලුණු ගන්න සල්ලි ඕන වෙනවා. එහෙනම් ව්‍යාපාරයක් බිස්නස් එකක් කරන්න මුලින්ම යොදවන සල්ලි වලට අපි කියනවා ඉන්වෙස්ට් කරනවා කියලා. තේරුණාද? ආයෝජනය කරනවා කියලා කියනවා. තේරුණාද? ඔව් ඔව් තේරුණා. ඔව් අපි හිතමු මෙත්මි ගමේ දා ගන්නවා ආත්ම කඩයක්. මෙත්මිට මොනවද ඕන වෙන්නේ? සල්ලි වලට ගන්න. මෙත්මි මොනවද ආප්ප කඩේට ඕන වෙන්නේ සල්ලි වලට ගන්න? What you need when you are going to make some string hoppers, not string hoppers, only hoppers. මොනවද ඕන වෙන්නේ මෙත්මි? පීටි පිටි ඕන වෙනවා. පිටි නිකන් දෙන්නේ නැහනේ. කඩෙන් සල්ලි දීලා ගන්න ඕන. තව අලුතෙන් පටන් ගන්න යන්නේ. බිත්තර ඕන වෙනවා. තව අලුතෙන්ම පටන් ගන්න යන්නේ. තාච්චියක් තාච්චි එකක් හෝ දෙක තුනක් ඕන වෙනවා ඉතින්. තව ඕනේ. පිටි බිත්තරයි තාච්චි තිබිලා දෙන්නේ නැහනේ ආප්ප. ආපසෝඩ මොනවද? ලුණු ඕනේ. තව දැන් ඔය ඔක්කොම ලෑස්ති කරගෙන ලිපට පයින්නේ ඔයාද? ඇවිලින්න මොනවද ඕනේ? දර දර කියන්නේ දර වලින් නම් ආප්පු යන්නේ. දැන් මොනවද ආප්පු යන්නේ? ගින්දර ගෑස් ලිපක් එක්කෝ ගෑස් නැත්නම් ගෑස් නැතුව ආප්පු වෙනවා දැකලා තියෙනවද? අපි පොඩි කාලේ මම දැකලා තියෙනවා. ඔයාලා දැකලා නැද්ද? ගෑස් නැත්නම් ආප්පු යන්න පොල් පොළ ඕනේ. තේරුණාද? දර දාලා වියන්න බෑ. සම්පූර්ණයෙන්ම ලිප පත්තු කරන්නේ පොල් පොළ වෙන්න. තේරුණාද? වේලිච්ච පොල් පොළ වලින් තමයි ආප්පු උයන්නේ. ඒවල් වල. හරිද? දැන් නම් ඉතින් ගෑස් ලිප් වල උයනවනේ. හරි. දැන් ඒව ගන්න අනිවාර්යෙන් සල්ලි ඕන කියලා තේරෙනවද? එහෙනම් ඕනෑම ව්‍යාපාරයකට මුදල් ඕන කියලා තේරෙනවද? ඕනෑම බිස්නස් එකකට අපිට මනි ඕන වෙනවා. තේරුණාද? ඔව් හරි. එහෙනම් හරි. දැන් ඔය වගේ ව්‍යාපාර සමහරු තනියෙන් කරනවා. දැකලා ඇති. නේද? ආපෝ යනේව තනියෙන් කරනවා. නේද? බඩේ මුතම්බනේව තනියෙන් කරනවා. නේද? ඒවා විතරක් නෙමෙයි ලොකු ව්‍යාපාර වෙන්නත් පුළුවන් ඈ. ක්‍රෙඩිට් කාඩ් නේද? ඒවත් ව්‍යාපාර. තේරුණාද? හරි. අපි හිතමු කීප දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාර. අපේ උදාහරණය වගේ චේතනයි සඳසිකයි මොකද කරන්නේ? බඩේ ගුරු තම්බන. තේරුණාද? චේතනයි සඳසිකයි බඩේ ගුරු තම්බන. ඔය අදහස මුලින්ම පහළ වෙන්නේ සඳසිකා. හරිද? සඳසිකා මොකද කරන්නේ? නිකන් ඉන්න එකේ අම්මේ මම බඩේ ගුරු ටිකක්වත් තම්බන්නම්කෝ කියලා සඳසිකා පටන් ගන්නවා වැඩි. ඔය වැඩේ පටන් ගන්නකොට ඉතින් චේතනාටත් ඕන වෙනවා ඒක කරන්න. නේද? ඉතින් සඳසිකයි චේතනයි විමලයි ඩොටි වගේ යාළුවෝ දෙන්නනේ. නේද? ඔන්න චේතන ඇවිල්ලා කියනවා අඩේ සඳසිකා මාව සෙට් කරගනින්කෝ ඕකට කියලා ඔන්න පස්සේ ඇවිල්ලා කියනවා. සඳසිකත් ඉතින් පවුන්නේ කියලා මොකද කරන්නේ? උඹත් වරෙන් කියලා එහෙනම් සෙට් කරගන්න. තේරුණාද? පැහැදිලිද? ඔව් ඔව් කවුද එතකොට පස්සේ එන්නේ? පස්සේ ඇවිල්ලා එකතු වෙන්නේ?
චේතනා. චේතනා පස්සේ ඇවිල්ලා එකතු වෙනවා. හරි. සඳසිකා ඉතින් මොකද කරන්නේ? සල්ලි නැතුව මුලින්ම පටන් ගන්නකොට අම්මගෙන් නේද මුට්ටියක් ඉල්ලගෙන තමයි බඩේගුරු තම්බන්නේ. ඉතින් මේ මැටි මුට්ටියක එච්චර බඩේගුරු හොඳට තැම්බෙනවද? නෑ. නැහැ. එහෙනම් අම්මගෙන් මැටි මුට්ටියක් ඉල්ලගෙන බඩේගුරු තම්බගෙන ඉතින් කීයක් හරි හොයා ගන්න. චේතනා ඇවිල්ලා කියනවා උඹ මාවත් ඕකට සෙට් කරගන්නවා නම් මම ඇල්මේනියම් මුට්ටියක් අරන් දෙන්නම් කියලා. දැකලා තියෙනවද ඇල්මේනියම් මුට්ටි? දැකලා තියෙනවා. දැකලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා අහලා තියෙනවද සාස්පාන්ද මොනවද කියන්නේ? ඔව්. ඇල්මේනියම් ඒකක් අරන් දෙන්නම් කියලා කියනවා. තේරුණාද? සඳසිකත් බලනවා මරු වැඩේ නේද? මැටි මුට්ටිය ගෙදරින් තියලා අරයක් සෙට් කරගෙන ඇලුමිනියම් මුට්ටියක් ගන්නවා. තේරෙනවද? ඔව්. එහෙනම් ඔන්න මේ වගේ ව්‍යාපාරයක එක්කෙනෙක් මුලින් පටන් ගන්නවා. තේරෙනවද? එක්කෙනෙක් මුලින් පටන් ගන්නවා දෙවෙනියා ඉන්නේ පහුවෙලා. පැහැදිලිද? ඈ? ඔව්. හරි. සඳසිකාට වියදම් උනේ ව්‍යාපාරේ පටන් ගන්න රුපියල් 1000යි. බඩේගුරු ටික ගේන්නයි, දර ටිකක් හොයා ගන්නයි, ලුණු ටිකක් ගන්න. පැහැදිලිද? ඈ? ඔව්. හරි. දැන් චේතනා මොකද කරන්නේ? ඇවිල්ලා රුපියල් 2000ක් දෙනවා ඇලුමිනියම් මුට්ටියක් ගන්න. පැහැදිලිද? ඈ? ඔව්. එහෙනම් දෙන්නම මුදල් වියදම් කරා. තේරෙනවද? ඔව්. හැබැයි එක්කෙනෙක්ගේ ගාන නෙමෙයි අනිත් කෙනා වියදම් කරේ. වෙනස් නේද? හරි. ඒ ටික තේරෙන්න ඕන මේ ගණන් හදන්න. දැන් තේරුණාද මං කියපු කතාව? ව්‍යාපාර ආරම්භ කරන්න මොනවද ඕනේ? දර ව්‍යාපාර ආරම්භ කරන්න මොනවද ඕනේ? What we need for start a business? ඒ ව්‍යාපාරයට අවශ්‍ය බඩු ඔව් බඩු ගන්න මොනවද ඕනේ? මුදල්. මුදල් ඕනේ. සල්ලි ඕනේ. money ඕනේ. හරි. ඊළඟට ඒ සල්ලි දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ එකතු වෙලා දානවා නම් සමාන ප්‍රමාණයෙම දානවද? නෑ. නෑ ප්‍රමාණය වෙනස්. එතකොට මුලින් එකක් පටන් අරන් තව පස්සේ නේද කට්ටිය සම්බන්ධ වෙන්නේ? හොඳට දියුණු වෙලා යනකොට නේද කට්ටිය ඇවිල්ලා අපිත් කැමති කියලා එකතු වෙන්නේ. ඈ? ඔව්. අන්න එහෙමයි වෙන්නේ මේ කතාව. පැහැදිලිද එහෙනම්? ඔව් සර්. හරි. එහෙනම් අපි නෝට් එක ලියමු මෙහෙම. පැහැදිලි සර්. හරි ලියන්න. නෝට් එක ලියන්න. මෙහිදී in here කාලය ගණනය කිරීමට in here when we are calculating time මෙහිදී කාලය ගණනය කිරීමට when you are calculating times you should use fingers මෙහිදී කාලය ගණනය කිරීමට ඇඟිලි යොදා ගත යුතුය when you are calculating time you should use fingers ඇඟිලි හරි. කිත්මි ලියාගත්ත නේද? නැත්නම් ආයෙත් අර වගේ වෙයි. හරි. ඊළඟට ඉරසිලියන් යටින් පහත දැක්වෙන පිළිවෙලටම ගාන හදන්න. complete ඒක සර් වෙනමද ලියන්නේ? ඔව් වෙනම. complete the problem. The order is given below.
Complete the problem. The order is given below. Complete the problem. The order is given below. Order කියලා කියන්නේ පිළිවෙල කියන එක. O R D E R. The order is Given below. hari. හරි. අහගන්න මේක විභාගෙට කෙලින්ම ලකුණු 10ක ගානක්. තේරෙනවද? අනිවාර්යයෙන්ම වාර විභාගෙට අහනවාමයි. කෙලින්ම ලකුණු 10ක ගානක්. තේරුණාද? Ha sir. හරි. ලියමු එහෙනම්. ලියන්න. සදසික ගාන ලියන්න. බඩින්ගුරු වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? මන් දන්නේ නැහැ. ළමයි බඩින්ගුරු වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? Innako chuttak. ආපු මේ ළමයි ඉංග්‍රීසි මීඩියම් කෙරුවට වැඩ නැහැ. ඉංග්‍රීසි දන්නේ නැහැ. මොනවද ඉරිංගු වලට කියන්නේ? වීට්ද? Bada iring gold name sir. ඔව්. Inna sir chuttak. මෙත් මි දන්නේ නැද්ද? Management code. මැනේජ්මන්ට් ෆෝන් No. Seat. වීට්ද? මම එහෙම අහලා තියෙනවා වගේ මතකයි. Nat seat corn. සීඩ් කෝන්. ඔවුන් සීඩ් කෝන් ලු කියන්නේ හිම වෙන්නේ නැති. කෝන් කියන්නේ නම් අර කරල වගේ තියෙන හින්දානේ සීඩ් කෝන් නේද? ලියන්න එහෙනම් ඔන්න ගානක් මේක ගානක් ලියන්න. සදසිකා is starting. සදසිකා ජනවාරි පළමු වෙනිදා. සීට්ස් නෙමෙයි ස්වීට් ස්වීට් SWEET ස්වීට් කියන එක ස්වීට් කෝන් නේ. මොකද්ද සර් ජනවාරි? සදසිකා ජනවාරි පළවෙනිදා රුපියල් 2000ක් වියදම් කර. සදසිකා ජනවාරි පළවෙනිදා රුපියල් 2000ක් වියදම් කර. හරි. ලියන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි. සදසිකා is starting a business. Sandasika is starting a business by investing 2,000 rupees. By investing 2,000 rupees. By investing 2,000 rupees. On 1st of January. On 1st of January. Kitmi leave Kitmi leave කියන්න. සඳශිකා ජනවාරි පළවෙනිදා රුපියල් 2000 වියදම් කර. එච්චරයිද? ඔව්. වියදම් කර බඩේගුරු තැන්වීමට සූදානම් වේ. බඩේගුරු තැන්වීමට සූදානම් වේ. හාද? බඩේගුරු තැන්වීමට සූදානම් වේ. ඔන්න 2022 9 වසරට ගියාම ජනවාරි 1 වෙනිදා කරන් හිතානේ මොකද බඩේගුරු තම්බා. කීයද වියදම් වෙන්නේ? 2000ක්
2000. හරි. ඉන්න මම මේ චන්දසික ආපුවම ඊටු ටික කියන්නම්. එතකම් මම සිංහල මීඩියම් එකට කියලා ඉන්නම් ඈ. හරි කික් මිලියන්ද අප්‍රේල් 1 වෙනිදා චේතනා ඇන්ටිද ඇන්ටි නෙමෙයි sorry අප්‍රේල් 1 වෙනිදා චේතනා ඇන්ටිද රුපියල් 4000ක් වියදම් කර අප්‍රේල් 1 වෙනිදා චේතනා ඇන්ටිද රුපියල් 4000ක් වියදම් කර මුට්ටියක් ගෙනාවේය. චේතනා ඉතින් කෙරුවොත් ඔය වගේ දේවල් තමයි අනුන්ට මුට්ටි පාත් කරන එකයි නේද? මුට්ටියක් ගෙනාවේය. හරි සර්. ඔන්න සඳසික ආවා. සංසිකා දැන් දෙවෙනි වාක්‍ය ලියා ගන්න. ඔයා එනකන් තමයි ඉන්නේ. ලියා ගන්න. On 1st of April චේතනා ආන්ටි ආන්ටි කියලා හරියද? දැන් ඉතින් බඩේකුරු ගන්න ආපු අපි වගේ චූටි බබලා කියයි නේද? අනේ චේතනා නැන්දේ මටත් බඩේකුරු කල්ලා දෙන්න එහෙම කියයි නේද? සංසිකා නැන්දේ බඩේකුරු කීයද කියලා අපි වගේ පොඩි අය අහයි නේද? On 1st of April Aunty Chetana bring a මුට්ටියට මොකද්ද ළමයි කියන්නේ? චුට්ටක් මුට්ටියට කියන එක දන්නවද ඉංග්‍රීසි? චුට්ටක් ඉන්න මං හිතන්නේ නම් වෙසල් කියලා තමයි. මුට්ටියට නේද සර්? මුට්ටි ඔව්. වෙසල් කියලා තමයි. මුට්ටියට නේද සර්? ඔව්. දැන් ඉතින් ඉන්ටර්නෙට් පෝට් නේ. මොකක්? පෝට්. පොට් පොට් කියන කලේට පොට් කියලා කියනව නේද? එහෙනම් පොට් කියලා ලියන්න. bring a pot. කියන්නේ පොට් කියලා. bring a pot. පොට්ට වෙලා කියලා හිතයි දන්නේ නැහැ. ඌව දැකලා. නෑ නේද? bring a pot by using 4,000 rupees. By using 4,000 rupees. හරිද? by using 4,000 rupees. හරි කිත් මිලියන්. අවුරුද්ද අවසානයේදී රුපියල් 8,000ක ලාභයක් ලැබුණි. අවුරුද්ද අවසානයේදී රුපියල් 8,000ක ලාභයක් ලැබුණි. හරි ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න. end of the year they got 8,000 profit. සර් මොකද්ද කිව්වේ? End of the year they got 8,000 profit. සර් අවුරුද්ද අවසානයේදී රුපියල් 8,000ක් නේද? අවුරුද්ද අවසානයේ රුපියල් 8,000ක ලාභයක් ලැබුණි. End of the year they got 8,000 profit. හරිද? හරි සර්. හරි දැන් ඔවුන් දෙදෙනා අතර ලාභය බෙදන්න. Divide the profit.
between them. Divide the profit. Between them. හරිද? හරිද? Hari. හරි. මම දැන් ඔයාලට තරගයක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා අලුත්ම තරගයක්. ඔන්ලයින් රණ්ඩු වීමක් තියෙනවා. මොකද කරන්න තියෙන්නේ? Online රණ්ඩු වීම. ඔන්ලයින් රණ්ඩු වීම. ගෑන් ළමයිට මේව හොඳට කරන්නත් පුළුවන් දේවල්නේ. එක ටීම් එකක් තමයි සඳසිකා. සඳසිකා. දෙවෙනි ටීම් එක තමයි චේතනා. හරිද? හරි. චේතනාගේ ටීම් එකට අයිති වෙනවා කිත්නි. සඳසිකාගේ ටීම් එකට අයිති වෙනවා මිත්. හරිනේ. උන් දෙන්නන් නිකන් වසු පැටව දෙන්නා වගේ කිත්නි මිත්. නේද? එකම නම් දෙක. ඔන්න දැන් රණ්ඩු වෙන්නයි තියෙන්නේ ඔන්ලයින්. පුළුවන්ද? ඈ? පුළුවන්ද? විවාදයක් ඈ? ඩිබේට් එකක්. හරිද? විවාදයක් ඩිබේට් එකක්. දැන් අපේ ගානේ ප්‍රොෆිට් එක කීයද? ලාභය කීයද? 8 10. මම මේ මෙහෙම දෙයක් කියනවා. කියපුවාම ඒකට විරුද්ධව කතා කරන්න ඕන. තේරුණාද? කවුද බලමු දිනන රයිට්. ප්‍රොෆිට් එක මෙයාලට 4000යි. මෙයාලට 4000යි දෙනවා. විරුද්ධව කතා කරන්න ඕනේ. කැමතිද 4000 බෙදාගන්න? නෑ. එහෙනම් විරුද්ධව කතා කරන්න ඕනේ. හේතු දක්වලා කතා කරන්න ඕනේ. එහෙම බෑ එයාට 4000ක් දෙන්න කොහොමද පාඩුයි මෙන්න මෙහෙමයි කියලා කියන්න ඕනේ මට. මම තමයි වැඩියෙන් මහන්සි වුනේ එහෙම කියන්න ඕනේ. තමන්ගේ කණ්ඩායම. ගාන අනුව කතා කරලා කියන්නේ ඈ. සමානව බෙදන්න කැමතිද? නෑ. නැත්තම් හේතු කියන්නේ. හේතු වලට ලකුණු දෙනවා. එහෙම බෑ. මට ඇහෙන්න කියන්න. මම තමයි ඒ හින්දා මට 5000ක් ඕනේ. එයා කියනවා මොකද්ද? එයා තමයි වැඩියෙන් මහන්සි උනේ ඒ හින්දා 5000ක් ඕනේ. ඔයාද වැඩියෙන් මහන්සි වුනේ? හොඳට කල්පනා කරලා බලන්න. ගානේ හැටියට වැඩියෙන් මහන්සි වුනේ ඔයාද? ඒ වුණාට බඩු එව්වගෙන් මම තමයි ගොඩක් දැම්මේ. මෙහෙමයි. දැන් බොරු වේව කිව්වොත් ඒක අනිත් පැත්තට වාසියක් වෙනවා ඈ. හරියටම හිතලා කියන්න ඕනේ. අනිත් දෙන්නට උත්තර දෙන්න පුළුවන් ඈ. කණ්ඩායම දිනවන්න අනිත් දෙන්නට උත්තර දෙන්න ඕනේ. කවුරු හරි කණ්ඩායමේ පැත්තෙන් උත්තරයක් දුන්නොත් ලකුණු 10ක් දෙනවා. හරි. ඔය කණ්ඩායමට මාත් එකතු වෙනවා. මටත් ලකුණු මන් දාගන්නවා. ඔයාලට බැරි වුණොත් මං උත්තර කියනවා මන් දිනනවා. හරි. මැද මන් තනියෙන් තරග කරනවා. ඔව්. මං කිව්වොත් මට තමයි ලකුණු හම්බෙන්නේ. හරි. 10ට ගයින්න කලින් එක හේතුවක් කියන්න ඕන. නැත්තම් මං හේතු කියනවා. 1 2 බඩු ගොඩක් මම දාපිට මට හම්බෙන්න ඕනේ. සල්ලි. හායි කියන්න ඇහෙන්න මට. දැන් බඩේ ඉරිඟු එව්වා මේවා හැම දැන් මම දාපු හින්දා මට සල්ලි වැඩිපුර හම්බෙන්න ඕනේ. ඔව්. බඩෙන් ගුරුවෙව හැම ඔයා දාපු හින්දා. එහෙනම් ඉතින් මම මෙහෙම කියනවා. ඉතින් චේතනාත් මුට්ටියක් ගෙනත් දුන්නා. පවුනේ එතකොට. මං කියන්නේ කී ඔප්පු කරලා පෙන්නන්න ඕනේ Taman තමයි වැඩියෙන් මහන්සි වුනේ කියලා. එයා එක බඩු අය දුන්නේ මම අනිත් ඔක්කොම ටික දැම්මා ඉතින්.
එයා කියනවා අර එක බඩුවයිලු දුන්නේ ඔයා ඔක්කොම අතින් දැම්මලු. ඒ වුණාට ඉතින් ඒ එක බඩුවත් ඇති නේද අනිත් ඒවා ටිකට වඩා. ඒක ලොකු මුට්ටියක් වටිනාකම වැඩි. බඩේ ගුරු එව්ව හැම ලුණු එහෙම මෙච්චර වටින්නේ. හරි 3යි. තාම හරි උත්තරයක් ආවේ නෑ. 4යි 5යි 6යි 7යි මම මුට්ටියකුයි මේ උදව් කරානේ. ඒ හින්දා මට වැඩියෙන් ලැබෙන්න ඕනේ සල්ලි. ඉතින් එහෙම බෑ. ඉතින් සඳසිකත් කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? නේද? ඔයා මුට්ටිය විතරක් ගෙනත් දුන්නට නේද සඳසිකා පාටි හොයාගෙන හිටියා. ලුණු ගෙනාවා. නේද? එයාට කලින් මම පටන් ගත්ත හින්දා එයාටත් අදහස දුන්නේ මගෙන්නේ. ඒ හින්දා මට වැඩිපුර හම්බෙන්න ඕනේ. අන්න රයිට්. මොකද්ද එයා කියන කාරණාව? එයාට කලින්ලු මෙයා පටන් ගත්තේ. ඒක ලකුණු දෙන්න පුළුවන් කාරණාවක්. ඇයි? සඳසිකා ජනවාරි 1 වෙනිදා හරිද? මෙයා කවුද? මෙයා කවද්ද? අප්‍රේල් 1 වෙනිදා. අප්‍රේල් 1 වෙනිදා. අන්න මං කියවනේ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කියලා. අන්න ඒකට ලකුණු හම්බ වෙනවා. ඒක ඔප්පු කරලා පෙන්නපු දෙයක්. හොඳයි. මම තමයි සර් කලින් පටන් ගත්තේ. එහෙනම් අන්න ඒ කණ්ඩායමට ලකුණු 10ක් හම්බ වෙනවා. ඕන් තව කතා කරන්න පුළුවන් ඒ වගේ. ඒ හින්දා 4000 බෙදෙන එක අසාධාරණයි. ඒක හරි. ඕන ලකුණු 10ක් හම්බ වෙනවා. ඒක අසාධාරණයි. ඔව් අනිත් කණ්ඩායමට උත්තර දෙන්න ඕනේ. නැත්නම් මම උත්තර දෙනවා ඈ. උන් ආයෙත් මම 10ට ගන්නවා. 1යි මම උත්තර දුන්නා මට ලකුණු ඈ. 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් ඕම් මම උත්තර දුන්නොත් දෙගොල්ලන්ටම ලකුණු නෑ. හරි. ඔන්න මම උත්තරේ දෙනවා. හරි. අහගන්න. මම කියනවා මෙහෙම දෙන එක අසාධාරණයි. චේතනා දුන්න රුපියල් 4000. සදසිකාට වේදන් උනේ 2000යි. ඒ හින්දා මෙහෙම බෙදන එක හොඳ නෑ. ගැලපෙන්නේ නෑ කියලා මං කියනවා. දැන් ඇත්තද මං ඔප්පු කරලාම පෙන්නවද? ඈ 4000. ඉතින් එයාට කරන්නත් මමනේ අදහස දුන්නේ. හරි ඒක හරිද? ඒකට ඔයාලට ලකුණක් හම්බුණානේ. තේරුණාද? එහෙමනම් මෙයා 2000යි මෙයා 4000යි දීලා තිනින්දා සමානව බෙදන එක මම කියනවා ගැලපෙන්නේ නැහැ කියලා. ඔන්න මම ඔප්පු කරලාම පෙන්නුවා. එහෙනම් මට ලකුණු 10යි. ඔන්න මටත් 10යි රයිට්. තව හේතු තියෙනවද? ඔන්න 10ට ගයිනවා. 1 2 මම වැඩියෙන් සල්ලි වියදම් කරපු හින්දා ඒක මගේ හේතුව. මං ඔයා වැඩි වියදම් මට කරලා මෙයා 2000යි කිව්වා. ඒක මං ඔයාලගේ පැත්තට හේතු ඉදිරිපත් කළා කතා කරා. ආයේ ඒ හේතුව කියන්න බෑ. 1 2 මට කලින් කිව්වනම් ලකුණු හම්බ වෙනවා ඒකට. 3 4 5 6 7 8 9 10. හරි. කාටවත් ඉදිරිපත් කරගන්න මොකද දෙපැත්තට සම සමානව බෙදන්න ඕන නිසා නෑ දෙපැත්තටම සමානව බෙදන්න කියලා තමයි මම යෝජනා කරේ. හරිද? දෙපැත්තටම සමානව බෙදන්න මම යෝජනා කරලා මං කිව්වේ ඒකට විරුද්ධව කරුණු කියන්න කියලා. විරුද්ධව කරුණු නෙමෙයි ඉතින් සමානව බෙදන්න කියලා හරියන්නේ. විරුද්ධ වෙන්න ඕනේ ඒකට. විරුද්ධ වෙන තරමට තමයි ලකුණු හම්බ වෙනවා. ඔය මතකනේ? නේද? එහෙනම් තරඟයේ කණ්ඩායම් දෙකක් සමාන ලකුණු අරන් තියෙනවා. මෙන්න මෙයාගේ කණ්ඩායම මම පළවෙනි තෑග්ග දෙනවා. මෙයාගේ කණ්ඩායමට දෙනවා දෙවෙනි තෑග්ග. ඇයි ඒ? එහෙම කමක් නැද්ද සංසිකා? කමන්නේ. ඇයි?
ඒකට විරුද්ධව හේතු කියන්න පුළුවන්. ඉතින් ඔයත් 10යි මාත් 10යි. ඒ වුණාට සර් මමනේ මුලින්ම කිව්වේ උත්තරේ. හරි උත්තරේ. ඒ වුණාට ඔයාලා කණ්ඩායමේ දෙන්නෙක් ඉන්නවා. මං තරග කරේ තනියේ. ඒ හින්දා මට පළවෙනි තැන හම්බුණා. ඉස්සෙල්ලාම ලකුණු හරිද? එහෙනම් ඔන්න පළවෙනි තරඟකරු ජයග්‍රාහකයා. හරිද? හරි. දැන් ඔය අපි හදපු ගානේ හරිද? විරුද්ධව කරුණු ඉදිරිපත් කරපු ඒවා තමයි අපිට ගාන විදියට හදන්න තියෙන්නේ. තේරුණාද? ඈ? අපිට ගානේ විරුද්ධව කරුණු ඉදිරිපත් කරපු ඒවා තමයි ගාන විදියට හදන්න තියෙන්නේ. ගාන හදන්න පටන් ගමු. right. මේ මෙහෙමයි ගාන හදන්නේ ඈ. දැන් මේ මගේ white board එක කොලේ කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම ටිකක් දකුණු පැත්තට බර වෙන්න නම් දෙක ලියා ගන්න. සඳසිකා. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. චේතන. දකුණු පැත්තට බර වෙන්න ලියන්නේ. හරිද? ඉවද? හරි සර්. දැන් ලියන්න මේ පැත්තෙන් යෙදූ මුදල invested amount. යෙදූ මුදල invested amount. හරි සර්. කීයද කියන්නේ සම්සිකා? 2000යි. 1000යි. චේතන හරි 1000යි. හරි 8,000යි. ඊළඟ එක. කාලය time අහගන්න. අවුරුද්දක් ගත වෙනකොට සදසිකා කොච්චර කාලයක් මහන්සි වෙලා තියෙනවද? ඇඟිලි වලින් ගණනලා මාස ගාන කියන්න ඕනේ. ඒකයි ඇඟිලි වලින් ගයින්න කියලා කිව්වේ. මතකද? කාලය ගණනය කරනකොට ඇඟිලි වලින් ගයින්න කිව්වා. අවුරුද්දක් ගත වෙනකොට සඳසිකා කොච්චරක් මහන්සි වෙලා තියෙනවද? මාස කීයක් වෙලා තියෙනවද? මාස 12යි. මාස 12යි. 12 month. චේතන අටයි. කීයද මාස? 8යි. 8යිද? ඔන්න බూరు ළමයි. දැන් කාලය ගණනය කරද්දි මම ගණන් කරන්න කිව්වේ ඇඟිලි වලින් නේද? දැන් අප්‍රේල් 1 වෙනිදා කියන්නේ අප්‍රේල් මාසේ අයිතිද? නෑ. 7යි අප්‍රේල් 1 වෙනිදා වැඩක් පටන් ගත්තොත් අප්‍රේල් මාසේ අයිති නැද්ද? අයිති. අයිති. එහෙනම් ගයින්න අප්‍රේල් ඇඟිලි වලින් ගයින්න. මැයි 9යි. 9යි. දැක්කද ඇඟිලි වලින් ගන්න හැමුත්තරයක්? එහෙනම් ඕ මේ ගණන් හදද්දී බూరు විදිහට උත්තර දෙන්නේ නැහැ. ඇඟිලි වලින් හදලා තමයි කියන්නේ. තේරුණාද? පැහැදිලිද? පැහැදිලි. කාලය හොයද්දී ඇඟිලි වලින් හොයන්න නැතුව නිකන් හොයන්න එපා වර්ධින්න ඈ. මාස 9. තේරුණාද? තේරුණා. හරි. දැන් මුදල amount හරි. මුදල වැඩි කිරීම කාලය. amount into time. මේ ඔයාලත් මාත් එක්කම ලියාගෙන යන්නේ නේද? මේ ටික ලියාගත්තේ නැද්ද? නෑ සර්.
ඉස්මිට උපදේශකවරු ඇවිල්ලා වගේ පේනවා කැමරාවෙන්. ඇවිල්ලාද උපදේශකවරු? ඇකිත් මේ උපදේශකවරුන්ට කියන්න ගිහිල්ලා අර ප්‍රස්තාරේ මදින් තියනවා කියලා දීලා තියනවා කියලා ඒව වැඩ කරන්න කියන්න. මොකද්ද සර්? ඔය ඔයාට උපදේශ දෙන අයට කියන්න ප්‍රස්තාරේ මදින් ගොඩක් දීලා තියනවා කියලා ඒව හදන්න කියන්න කියලා. වැඩ දුන්නේ නැලු. මොකද වැඩ දුන්නේ නැත්තේ මුළු අභ්‍යාස කීයක් දුන්නද අන්තිම ඒවා මිශ්‍ර අභ්‍යාස ඒව එහෙම ඇඳලා තියෙන ඔක්කොම. අක්කදේ. කතා කරන. අභ්‍යාසයෙන් නේද? එයා ගත්තද? ඔව් සර්. ආ. හරි කියන්නේ 2000 ඒවා 12ක් කීයද? 2000 ඒවා 12ක් කීයද? කීයද? චුට්ටක් ඉන්න සර්. අයියෝ හිතෙන් කී හැකිනේ ඔක. 24000යි. 24000යි. 4000යි ව 9ක්. ආරදාහව 9ක්. ඊයා හිතෙන් කියවන්න පුළුවන්. කීයද? 36000යි. 36000. හරි. ඔයාලා ලියාගන්න එක සරලම ආකාරය simplest form. simplest form. සරලම ආකාරය simplest form. ලියලා ඉවර නම් කියන්නේ නැහැ. ලියලා ඉවරයි සර්. හරි. සරලම ආකාරය simplest form right. 24000යි 36000යි බෙදන්න පුළුවන් මොකෙන්ද? විසි 24000යි 36000යි බෙදන්න පුළුවන් මොකෙන්ද? 1000න් 1000න්. නෑ නෑ 1000න් බෙදුවොත් 24යි 36යි. මට කියන්නේ 24යි 36යි බෙදන්න පුළුවන් කීයද? 10න් 10න් බෙදිය හැකිද බං? 24යි 36යි. ඇයි බැරි? 12න් 12න්. 24ට 12 හෙව්වා 2යි 36ට 3යි. 3යි. 3යි හරි නේද? හරි. ඊට පස්සේ ලියන්න භාගයක් ලෙස. ඔය ටිකක් ලියාගෙන ලියන්න භාගයක් ලෙස කියලා. as a fraction භාගයක් ලෙස. භාගයක් ලෙස as a fraction භාගයක් ලෙස. හරිද?
භාගයක් ලෙස as a fraction ලියාගත්තද? හරිද? හරි සර්. හරි සර්. හරි 2යි 3යි නේ අනුපාතය ආවේ. රේෂියෝ එක නේද? එහෙනම් භාගයක් විදිහට කියන්න. ඔව්. භාගයක් 3න් 2 මෙයාට 5න් 3න් 2 නෑ මෙයා 3න් 2 මුළු ගානේ කියන්නේ. 5න් එයාට 5න් 2යි මෙයාට 5න් 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 3යි. හරි. 3යි දැන් ලාභය. profit. සර් අපි මොකක්ද? profit. 3 සර් 8000 නෙමෙයි. profit එක 8000යි නේ. එතකොට profit එකෙන් ලාභයෙන් වැඩි කරනවා. තේරුණාද? ඈ? ඔව්. කොහොමද වැඩි කරන්නේ? 5ට 5 එව්වා 1යි. 8000ට 5 එව්වා කීයද? 8000ට 5 එව්වා 1000 500යි 1600යි 1600. තේරුණාද? ඈ? ඔව් සර් 1600 දෙකෙන් වැඩි වුණාම 1600 දෙකක් ඔව් කීයද? කීයද? 3200. තේරුණාද? ඔව් මේකත් තුල කරන්නේ 5 ඒවා 1යි 8000ට 1600 හරි 1600 තුනක් 4800යි 4800යි. ඔන්න බෙදෙන හැටි. දැන් සාධාරණයි නේද නැද්ද? සාධාරණ. චේතනාවට වැඩියෙන් හම්බුනේ වැඩි සාධාරණයි කියලා කියනවා. හරි. ලියාගෙන ඉවරද? ඔව් සර් හරි. දැන් හොඳටම මතකද කරන ක්‍රමයේ පිළිවෙල මම කිව්වා මේ පිළිවෙලටම ගාන හදන්න කියලා. මේ පිළිවෙලටම ගාන හැදුවොත් විභාගේ ලකුණු කීයයි කියලා කිව්වේ? ඈ? කීයද ගාන? ලකුණු කීයක් හම්බ වෙනවා කියලා කිව්වේ? 10ක් 10ක් හම්බ වෙනවා. තේරුණාද? අනිවාර්යෙන් විභාගෙට අහනම ගානක්. පැහැදිලිද? හරිද? පල්ලි ටික ලියා ගන්නවා. හරිද? පුළුවන් වෙයිද? පුළුවන් කාලය නැත්නම් ටයිම් එක කොහොමද ගන්නෙ? ඇඟිලි වලින් ගණන් ඔව් ඇඟිලි වලින් ගත්තේ නැත්නම් මං ඇඟිලි වලින් පොක්කක් අයිනවා ඔන්ලයින් ඇවිල්ලා. තේරුණාද? පුළුවන්ද? පුළුවන් සර්
පුළුවන්. ඇඟිලි ගැල්ල ගන්න ඕන. ඊට පස්සේ මුදලයි කාලයයි මොකද කරන්නේ? ටයිම් එකයි මනි එකයි ගුණ කරනවා. ගුණ කරනවා. කරනවා. හරි. ඊට පස්සේ සරලම ආකාරය සිම්පල් ෆෝම් එකට ලියන්න පුළුවන් නේද? පුළුවන්. ඔව්. හරි. භාගයක් විදිහට ලියන්න දන්නවද? ෆ්‍රැක්ෂන් එකක් විදිහට? ඔව්. ඔව්. ඊට පස්සේ ලාභය හොයන්න මොකද කරන්නේ? ප්‍රොෆිට් එක හොයන්න. ලාභයෙන් වැඩි කරගෙන යනවා. තේරුණාද? ඔව්. හරි. දැන් මෙන්න මේ ගාන හදලා එවන්න. ෆොටෝ එවන්න උනේ. පළවෙනි ගාන. මොන එකද? 16 දෙකේ පළවෙනි ගාන. හරි. අහගන්න හදන විදිහ. ඔයාලා ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙන වගුව පුරවන්න යන්නේ නැහැ. තේරුණාද? ටෙක්ස්ට් බුක් එකෙන් කරන්නේ අදාළ data ටික දත්ත ටික ගන්නවා විතරයි. මොනවද අච්චුපතෙන් ගන්න පුළුවන් අපිට? ඉස්සරෝම මොනවද තියෙන්නේ? යෙදූ මුදල නෑ නෑ ඊට කලින් තියෙන්නේ නම් දෙක. තේරුණාද? ඈ? එහෙනම් අපි නම් දෙක ලියපු තැන මේ නම් දෙක ලියන්නයි තියෙන්නේ. තේරුණාද? ඔව්. හරිද? මේ අච්චුපතේ තියෙන වගුව අමතක කරලා දාන්න. ටෙක්ස්ට් බුක් එකේ තියෙන ටේබල් එක ගණන් ගන්න එපා. තේරුණාද? අපි ඒක පුරවන්නේ නැහැ. තේරුණාද? ඔව්. හා. ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද්ද? යෙදූ මුදල අන්න සල්ලි ගන්න පුළුවන්. වගුවෙන් සල්ලි ගන්න හොයාගන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. ඊළඟට අපිට වගුවේ තියෙන දේවල් පාවිච්චි කරලා කාලය හොයාගන්න පුළුවන් නේද? හරිද? ඈ? පුළුවන්. අහගන්න ඔය ගාන හදන්නේ ලාභය හොයන්න එපා. සරලම තැනට විතරයි හදන්නේ. තේරුණාද? සිම්පලස් ෆෝම් එකට විතරයි හදන්නේ. පැහැදිලිද? ඈ? මේ නිල් පාටින් හදලා තියෙන තැනට විතරයි හදන්නේ. තේරුණාද? ඈ? හරි. හදලා එවන්න මට ෆොටෝ එකක්. මං හදපු විදියට හදන්නේ ඔය වගුව පුරවන හැම නෙමෙයි ඈ. කියන්න. yes සර් මොකද්ද කරන්න කිව්වේ? ඇයි ඔච්චර වෙලා අහගෙන ඉන්නේ නැද්ද? කට් වුණා සර් මම. ඔය ගාන හදන්න මේ මෙතෙන් දෙනකම් විතරයි හදන්නේ. මේ දම් පාටින් ඉලක්ක ඇතුලේ ඊට උඩ ටිකට විතරයි. පළවෙනි ගාන ඈ. මේ විදිහට හදන්න. හදලා ෆොටෝ එකක් නෑ. හා සර්. ලෝන් ගත්තේ නෑ. කවුද ගත්තේ?
Hala. හදලා ඉවර ළමයි ෆොටෝ එවන්නේ. हाँ सर
සර් කියන්න. සරලම ආකාරයකින් තැන්ට එනකම් විතරයි නේද හදන්න කිව්වේ? මේ ගාන හැටියට එතනින් එහාට හදන්න බෑ ඇති ඈ. එතෙන් හදලා ඉවර නම් ෆොටෝ එවන්න. චේතනා හදනවද අමාරුද? සඳසිකා අමාරුයිද? මෙත්මි අමාරුද? සාම හදන කිත්මි සර් 216යි 180යි තව බෙදන්න පුළුවන් ඈ. තව බෙදන්න. මොකක්ද සර්? තව බෙදන්න පුළුවන්.
දෙසිය 16යි 180යි තව බෙදන්න පුළුවන්. हाँ මෙත්මි ඔයා අර මේ 216 ඩිවයිඩ් කරේ කීයෙන්ද? මෙත්මි මෙත්මිට ඇහෙන්නේ නැද්ද මං කියන එක? ඔයා 216 ඩිවයිඩ් කරේ කීයෙන්ද? එතන ඩිවයිඩ් කරලා වැරදි ඈ. ලාස්ට් ලයින් දෙක වැරදි ඔයාගේ. තේරුණාද? මේ කෙල්ල කතා කරන්නේ නැහනේ. 216 වලටයි 180 වලටයි එනකන් හරි ඈ. එතනින් පල්ලෙහා ටික වැරදි ඈ. එතනින් පල්ලෙහා ආයෙ හොඳට සිම්ප්ලිෆයි කරන්න. කිත්මිත් ඒ ටික තමයි කරන්න ඕනේ. කිත්මි sir මොකක්ද sir එයාත් ඒ ටික තමයි කරන්න ඕනේ. हाँ sir දැන් සංසිකාලට තව වෙලා යනවා හදන්න. සංසිකා තව වෙලා යනවා හදන්න. මෙත්මි okay ඒ 12 එකයි 10 එකයි තව ඩිවයිඩ් වෙනවා. නේද? දැන් හරි. මෙත්මිගේ හරි ඈ. කිත්මිට එතනින් එහාට හදන්න තේරෙන්නේ නැද්ද?
නෑනේ සර්. හරි. ඔය ඉලක්ක දෙකම හතරෙන් බෙදන්න එකක් විදිහට ලියන්න නේද? පැහැදිලි නෑ. අය අහන්න මුලින්ද. චේතන අහපු දේ මුලින්ම අහන්න පැහැදිලි නෑ. චේතන අහපු දේ මුලින් ඉඳන් අහන්න පැහැදිලි නෑ. සර් fraction එකක් විදිහට ලියන්න ඕනද? එපා. ෆ්‍රැක්ෂන් එකක් විදිහට එපා. සිංග්ලස් ෆෝම් එකෙන් නවත්තන්න. හරිනම් එවන්න ෆොටෝ. සඳසිකා එවන්න. සර් හා සර්. චේතනා එයා 216 බෙදුවේ කීයෙන්ද? දෙසිය 16 බෙදුවේ 6න් නෙමෙයි දෙකෙන් බෙදුවේ සර්. ඉතින් 216 දෙකෙන් බෙදාපුවම 18ද? ඇයි? ඇයි 216 දෙකෙන් බෙදාපුවම ඉන්න බලන්න. කොහොම සඳසිකා තාම එව්වේ නෑනේ. කිත්මිට තව තේරෙන්නේ නැද්ද? සර් 7 හතරෙන් බෙදුවද? ඉලක්කම් දෙකම හතරෙන් බෙදෙනවා. එතකොට එන උත්තරේ. හා සර්.
දැන් මෙත්නි විතරයි හදලා ඉවුවේ හරියට. අනිත් ළමයි නෑ. ඉන්නේ සර් චුට්ටක්. චේතනාට ඉතින් 216 දෙකෙන් බෙදා ගන්න බෑනේ. කඩේට එහෙම අම්මත් 216ක් දුන්නොත් ගිහ හැකිද කඩේට ගිහිල්ලා? සල්ලි ගත්ත හැකිද කොහොමද? 200 රුපියල් 216ක් දෙකකට බෙදන්න බෑ. හරි සර් ගාන හැදුවා. කීය දෙන්න කියන්න. 6යි 5යි. ආරයකින් බැලුවක් දන්නේ ප්‍රතිකරුවක් දන්නේ නැනේ. අනේ නෑ සර් 18න් බෙදුවා. හරි. දැන් සඳසිකා මොකෝ හැදුවේ නැත්තේ තව? ඊට පස්සේ හදනවා සර්. කිත්මි හැදුවා. කීයද ආවේ? 4න් බෙදුවට පස්සේ කීයද ආවේ? සර් කීයටද පාන්ති ඉවර වෙන්නේ? දැන් ඉවරයි. මේ ඉවර කරන් තමයි ගාන ඉවර කලින්. සඳසිකාගේ හරි ඈ. මගේ එක හරිද සර්? ඔයාගේ හරි. කිත්මි තමයි තව තියෙන්නේ. කිත්මිට දැන් 4න් බෙදා ගන්න තියෙන්නේ. කිත්මි 4න් බෙදලා උත්තරේ ගන්න පුළුවන් වෙයි නේද? පුළුවන් සර්. හරි. එහෙනම් බලා ගන්න. මෙන්න මේ ගෙදර වැඩ ටික හෙට වෙන්න කලින් කරලා ඉවන්න ඕනේ. අදම කරලා ඉවන්න ඕනේ. හරි. මොනවද දන්නවද? ඒකෙම තියෙන 2 3 4 ගණන් තුන ඈ. පැහැදිලිද? ඈ ඔව් සර්. හරි. මේ ඔයාලට පුත් කරන්න දෙයක් නැහැ. ඔයාලට 2 3 ගණන් 4 ටිකනම කරන්න තියෙන්නේ මේ මෙච්චරයි. මෙන්න මේ ගාන වගේ සම්පූර්ණම හදන්න. මේ සැරේ සම්පූර්ණම හදන්න ඕනේ. හරිද? හ්ම්. භාගයක් ලෙස ලියන්නේ මොනවද? භාගයක් විදිහට ඔව් එහෙම ලියලා ප්‍රොෆිට් එක භාගයක් විදිහට ලියන්න ඕනේද? ඔව් ලියලා පල්ලෙහාටම හදන්න. මේ වගේම හදන්න. පල්ලෙහාටම හදන්න. හරිද? තේරුණාද? ඔව් සර්. හරි. අදම හදා ඔව් සර්. යන්න. එතකොට ආයෙ හෙට ඉතුරු වෙන්නේ නැහනේ. එච්චරයිද සර්? එච්චරයි. හරිද? right. එහෙනම් අද නතර කරනවා ඈ. හා සර්. ගණන් තුනනේ අදම හදලා එවන්න නෑ. හා සර්.